නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, එදිනෙදා කටයුතු කර කර අපි ජීවිතය ගත කරනකොට අපට අමතක වෙනවා පින්වතුනේ, අපි මේ යන්නේ භයානක අති භයානක සංසාර ගමනක බව. සසර ගමන කියලා කියන්නේ ගොඩාක් භයංකාර එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මේ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් එනකොට ඔබ නේක ව්‍යසන වලට, නේක දුක් පීඩාවලට, ප්‍රියයන්ගෙන් වෙන්වීම වලට පත් වුණා. ඒ අවස්ථාවලදී ඔබ හැඬු කඳුළු සතර මහා සමුදුරු ජලයට වඩා වැඩි එච්චර අඬලා මේ සංසාරේ එච්චර විඳවලා. මහණෙනි, මේ අති භයංකාර සංසාර ගමනේ නේක ව්‍යසන වලට පත් වෙලා ඔබ මිය පරලෝ යනකොට, ඔබේ හිස කඳින් වෙන් කරලා මිය පරලෝ යනකොට ඔබේ ශරීරයේ වැහුණු වැగిරුණු රුධිරයක් ඇද්ද? ඒ රුධිරේමයි ඊට වැඩි සතර මහා සමුදුරු ජලය නොවේ. එච්චර ලේ හලලා කොටින්ම මේ සංසාර ගමනේ එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, කිරිබොන සත්තු වෙලා උපදිනකොට ඔබ ඔබගේ මව්ගෙන් උරා බීපු කිරි සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. එච්චර කිරි බීලා පුදුමාකාර භයංකාර සංසාරයක පින්වතුනි අපි මේ ගමන් කරමින් ඉන්නේ. අපි එක එක්කෙනා තනිව මේ සසරේ ගමනක යනවා. ඒ සංසාර ගමන නිමා කරගන්න අවස්ථාවක්, ඒ සංසාර ගමන නිමා වෙන සැනසුමකට යොමු කරගන්න අවස්ථාවක්, බුදු කෙනෙකුගේ ශාසනය මුණ ගැහුණු අවස්ථාව. අද අපි ඉගෙන ගන්නේ මේ භයානක සංසාර ගමන ගැන මනාකොට තේරෙන කතාවක්, සූචිලෝම සූත්‍රය. සූචිලෝම කියන යකු නිසා වදාළ දෙසුම. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්වයන් දරනු ලබන්නේ මාතලේ රත්තොට නිකවැල්ල පාර අංක 30 යන ලිපිනේ පදිංචි විශ්‍රාමික ග්‍රාම නිලධාරී පින්වත් WG ආර්යදාස මහතා, ඒ වගේම පින්වත් කමලා අහංගම මහත්මිය, සුධර්මා, නිශාන්ත සහ ශාලිනී යන දරුවන්, ඉන්දික, චාමරි, ජගත් යන ඒ බෑනවරු සහ ලේලිය, ඒ වගේම පවුලේ මුණුපුරු මිනිපිරියන් සෑම සියලු දෙනා ඒක රාශී වෙලයි අද දවසේ මේ උතුම් වූ ධර්ම දානමය පින සිද්ධ කරනු ලබන්නේ. පින්වතුනි, මේ සූචිලෝම සූත්‍රය තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ගයාවේ වැඩ ඉන්න කාලේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ගයාවේ ටංකිත මඤ්ඤ කියන තැන, ටංකිත මඤ්ඤ කියලා කියන්නේ පින්වතුනේ ගල් 4ක් මත පළල් ගලක් නංවලා අන්න එහෙම සකස් කරපු විශේෂ තැනක් ඔය ගයා පැත්තට වෙන්නයි තිබිලා තියෙන්නේ. ඒක නිකන් බංකුවක් වගේ එකක්. ටංකිත මඤ්ඤ. මේ ටංකිත මඤ්ඤ කියලා කියන්නේ පිරිසුදු තැනක් නෙවෙයි. මිනිස්සු ඔය කැලි කසල එහෙම ගෙනල්ලා දාන හරි අපිරිසුදු තැනක් කියනවා මේ ටංකිත මඤ්ඤය. බුදුරජාණන් වහන්සේ
ඔය ටංකිත මඤ්ඤයට වැඩම කළා. ටංකිත මඤ්ඤය කියලා කියන්නේ එසේ මෙසේ තනක් නෙවෙයි. සූචි ලෝමස්ස යක්කස්ස භවනේ. සූචි ලෝම කියන යකාගේ භවන. දැන් ඔබ මීට පෙර ආලවක සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්නේ. ආලවක සූත්‍රයේ ආලවක යකාගේ භවන තිබ්බනේ. ඒ භවන තිබුණේ විශාල නුග රුක්ෂයක. එතකොට මේ යක්ෂයාගේ භවන කොහෙද තිබුණේ? අර ටංකිත මඤ්ඤය කියන අපිරිසුදු තැන අර මේ ගල් වලින් සකස් කරපු ඒ බංකුව වගේ එකේ තමයි මෙයාගේ භවන සකස් වෙලා තිබුණේ. මේ සූචි ලෝම කියලා කියන්නේ පිංගුතුනේ මේ යක්ෂයාට ඒ යකාගේ ඇඟේ ලොම් ඉදිකටු වගේ. ඉදිකටු වගේ ලොම් තිබුණා. ඒ ලොම් හරිම කර්කසයි. ඒ යකාටත් අමාරුයි. යකත් හරි වෙහෙසකර ජීවිතයක් ගත කළේ. ඊළඟට මේ යකා තව කවුරු හරි කෙනෙකුට පීඩා කරන්න උවමනා වුණාම කරනවා කියලා කියන්නේ මෙයාගේ මේ ඉදිකටු ලොම් අරගෙන ගිහිල්ලා හේතු කරනවා. හේතු කරාම ඉතින් ඉදිකටු ඇනිනවා වගේනේ. හරි වේදනයි. මේ සූචි ලෝම යකාට ඔහොම උනේ ඇයි? බලන්න මේ සංසාරේ කොච්චර භයානකද. ඈත අතීතේ කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ කාලේ සංඝසතු විහාරයක කිසි සැලකිල්ලක් නැතුව අපිරිසිදුව වාඩි වෙලා තියෙනවා. මේක සංඝසතු විහාරේ නේද? මිනිස්සු සංඝයාට පූජා කරපු එකක් නේද? මේක මගේ ශරීරයේ තියෙන ජරාවෙන් කිලිටු වෙනව නේද කියලා හිතන්නේ නැතුව ඔහේ සංඝසතු සේනාසනයක් සැලකිල්ලකින් තොරව අපිරිසිදු කයින් පරිහරණය කරලා. බලන්න භයානකයි සංසාරේ පිංගුතුනේ. සසර හරි භයංකාරයි. සංඝසතු සේනාසනයක ඔහු කය පිරිසුදු කරගන්නේ නැතුව ඔහේ හිටියා. ඒකේ විපාකෙන් නිරේ ගියා. ඒ නිරේ විඳවලා උඩට එනකොට මේ සූචි ලෝම කියන යකා වෙලා උපන්නා. යක්ෂ ජීවිතයක්. ඒකත් මහා කටුක කර්කස ජීවිතයක්. ඒ නිසා සංඝසතු දේවල් පරිහරණය කරනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. හරියට පරිස්සම් වෙන්න ඕනේ. මේ සූචි ලෝම යකාටම හිටියා තව යාළුවෙක්. ඒ යාළුවාගේ නම කර යකා. මේ කර යකාත් හරි අමුතු පහේ යකෙක්. කර යකාගේ ගොරහැඬි හමක් තිබුණේ. මහා ගොරහැඬි කර්කස හමක් ඔහුට තිබුණා. එහෙම උනේ ඇයි? ඒකත් සිද්ධ වුණේ අතීතේ. සංඝසතු විහාරයකට ගිහිල්ලා සංඝයාට පූජා කරලා තිබුණු තෙල් ටික මෙයා ඔහේ අරගෙන ගාගත්තා. සංඝයාට පිදූ තෙල් වගේක් තිබුණා. ඒ තෙල් මෙයා අරගෙන ඔහේ ගාගත්තා. ඒ තෙල් චුට්ටක් ඇඟේ තවරගත්තේ. හැබැයි බලන්න විපාක. මරණින් මත්තේ නිරේ ගියා. ආයේ උපදිනකොට කර කියලා යකෙක්. එතකොට මේ සංසාර ගමනේ අපිට මේ අපි අතින් සිද්ධ වෙන පුංචි දෙයක් අපේ පසුපස්සේ ඇවිල්ලා බලන්න කටුක කර්කස විපාක උපදවන හැටි. ඒ නිසා කොච්චර සැලකිල්ලෙන් මේ ජීවිතය ගත කරන්න ඕනද? විශේෂයෙන් මේකෙදි කියන්න ඕන පින්වතුනි, සංඝසතු දේවල් පරිහරණය කරන්න වෙන අවස්ථාවලදී ගොඩක් පරිස්සම් වෙන්න. සාමාන්‍යයෙන් අසපුවකට විහාරස්ථානයකට ගියාම ඒ ඔක්කොම තියෙන්නේ සංඝසතු දේවල්. පරිහරණය කරද්දී ගොඩාක් පරිස්සම් වෙන්න. ඒවට මේවා කියනකොට පරිස්සම් වෙන්න. නැත්නම් ওই විහාරවලට එහෙම දොස් කියන්නේ. පරිස්සම් වෙන්න. ඊළඟ එක තමයි සාමාන්‍යයෙන් අසපුවක විහාරස්ථානයක අපි හිතමු මොන හරි පළතුරක් හරි හැදිලා තියෙනවා කියලා. ඒ පළතුර ඒ වගේ දෙයක් ඉතින් අනේ ඒකට ආස හිතලා ඒක කන්න ඕන කියලා හිතුණාට ඒව වැරද්දක් නෑ. හැබැයි සංඝයාගෙන් අහන්න. එතන වැඩ ඉන්න සංගරුවන ඉන්නෝනේ. ඒ සංගරුවන හම්බෙලා අහන්න. අනේ ස්වාමීනි මෙහෙම අඹ වගේක් තියෙනවා. අපිත් කඩා ගත්තට කමක් නැද්ද? මෙහෙම පළතුරක් තියෙනවා අපිත් ගත්තට කමක් නැද්ද? අහන්න. සංඝසතු දෙයක් හිතුමනාපට ඔහේ පාවිච්චි කරන්න එපා. ඒකේ විපාක හරි කරකසයි. දැන් පේනවනේ. එක්කෙනෙක් සූචි ලෝම යකා වුණා. අනිත් කෙනා කර යකා වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූචි ලෝම යකුගේ භවනවන ටංකිත මඤ්ඤයට ඇයි වැඩම කළේ? මහා කරුණා සමාපත්තියෙන් බුදුරජාණන් වහන්සේ බලනකොට දැක්කා මේ සූචි ලෝම යකාටත්
මේ කර යකාටත් කියන දෙන්නටම සෝතාපන්න වෙන්න තරම් හැකියාවක් තියෙනවා. ඒ හැකියාව බුදුරජාණන් වහන්සේ අසිරිමත් බුදුනුවණින් දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ තීරණය කළා ටංකිත මඤ්ඤයට වැඩම කරන්න ඕන කියලා. භාග්‍යවතුන් වහන්සේ වැඩම කරද්දී යක්කු දෙන්න වෙනම ගමනක් ගිහින් හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර ටංකිත මඤ්ඤයේ සූචිනෝම යකාගේ භවනේ පළඟක් බැඳගෙන වාඩි වෙලා හිටියා. මේ වාඩි වෙලා ඉන්නකොට කර යකයි සූචිලෝම යකයි එනවා. එදී ඈතින්ම දකින්න ලැබුණා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. කර යකා කියනවා සූචිලෝම යකාට ඒසෝ සමනෝති මේ ඉන්න ශ්‍රමණේක්. එතකොට සූචිලෝම යකා කියනවා නේසෝ සමනෝ සමනකෝ ඒසෝ. නෑ මේ ශ්‍රමණේක් නෙවෙයි මේ ශ්‍රමණ වේසෙන් ඉන්න නිකන් කෙනෙක්. එතකොට සූචිලෝම යකා කරලෝම යකාට hina වෙලා කිව්වා යාව ජානාමි. ඕම් බලපන් මන් දැනගන්න හැටි. යදිවාසෝ සමනෝ යදිවා සමනකෝ මේ ශ්‍රමණේද්ද එහෙම නැත්නම් ශ්‍රමණ වෙස්ගත් නිකන් කෙනෙක්ද කියලා ඕම් බලපන් මන් දැනගන්න හැටි කියලා. මොකද්ද මේ සූචිලෝම යකා කළේ? මොහු බුදුරජාණන් වහන්සේගේ ළඟට ගියා. දැන් මොහු හිතන්නේ බුදුරජාණන් වහන්සේට මොහුව පේන්නේ නැහැ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දකින්නවා. නොපෙනෙන වේශයක් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. කිට්ටු වුණා. කිට්ටු වෙලා තථාගතයන් වහන්සේගේ ශරීරයට චූට්ටක් හේතු වුණා. හේතු වෙනකොට මොකද්ද වෙන්නේ? මේ කාගේ ඇඟේ තියෙන අර ඉදිකටු වගේ ලොන්නේ. මේ ලොන් බුදුරජාණන් වහන්සේගේ ශරීරේ වැදුනා. ඒ වදිද්දී බුදුරජාණන් වහන්සේ ශ්‍රී ශරීරය අතකෝ භගවා කායං අපනාමේසි ශ්‍රී ශරීරේ පොඩ්ඩක් පැත්තකට ගත්තා. එතකොට සූචිලෝම යකා හිනහා වෙලා අහනවා භායසිමං සමනාති ඈ ශ්‍රමණේ ඔහේ මට බය වුණානේ. බුදුරජාණන් වහන්සේ වදාලා නක්වා හන්තං ආවසෝ භයාමි. නෑ යක්ෂය මං ඔබට බය නෑ. අපි සිතේ සම්පස්සෝ පාපකෝති. ඒ වුණාට උඹේ ස්පර්ශය හරි කර්කසයිනේ. උඹේ මේ ඇඟේ පහස හරි කර්කසකන්නේ. එතකොට මේ යකාට නිකන් අර දැන් කර යකාත් බලාගෙන ඉන්නේ. නිකන් මේ මදි පාඩුවක් වගේ වුණා. බුදුරජාණන් වහන්සේට මේ යකා කියනවා පඤ්ඤන්තං සමන පුච්චිසාමි. ඒයි ශ්‍රමණය දැන් මං ඔහෙගෙන් ප්‍රශ්න අහනවා. සචේ මේන ව්‍යාකරිස්සසි. ඔහෙට බැරි වුණොත් එහෙනම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න චිත්තං වාතේ කිපිස්සාමි. මං ඔබේ හිත උමුතු කරනවා. හදයන් වාතේ පාලෙස්සාමි. මං ඔබේ හදවත පළලා දානවා. පාදේසුවා ගහෙත්වා පාර ගංගායන් කිපිස්සාමීති. නේරංජරා ගඟ ගලාගෙන යනවනේ. ගයාවේ කිව්වා කකුල් දෙකෙන් අල්ලලා මේ ගඟෙන් ඈතට විසික් කරනවා නුඹව. බුදුරජාණන් වහන්සේ වදාලා නක්වාහන්තං ආවුසෝ පස්සාමි. ඒ යක්ෂය මම දකින්නේ නෑ මේ ලෝකේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ මරුන් සහිත දෙවියන් සහිත බඹුන් සහිත මේ ලෝකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාව තුල යෝ මේ චිත්තං වා කිපේය. මේ තථාගතයන් වහන්සේගේ හිත උමතු කරවන්න පුළුවන් කෙනෙක්. හදයන් වා පාලෙය. තථාගතයන් වහන්සේගේ හදවත පලා දමන්න පුළුවන් කෙනෙක්. පාදේසුවා ගහෙත්වා පාර ගංගායේ කිපේය. මේ නේරංජනා නදියෙන් තථාගතයන් වහන්සේව අල්ලලා විසික් කරන්න පුළුවන් කෙනෙක් මන් දකින්නේ. ඒ වුණත් මං ඔබට අවස්ථාවක් දෙනවා. අපි චත්වං ආවසෝ පුච්චේ යදා කංකසීති. ඔබට අවස්ථාවක් දෙනවා කැමති ප්‍රශ්නයක් අහන්න. අසහපම් ප්‍රශ්න කිව්වා. මේ සූචිලෝම යකා යක්ෂ පරම්පරාවකින් මතකයේ දරාගෙන ආපු ප්‍රශ්න ටිකක් තිබුණා. මේවා බොහෝ වෙලාවට පිංගුතුනේ කාශ්‍යප බුද්ධ කාලේ යක් පරපුරවල් වලට ලැබිච්චව වෙන්න පුළුවන්. උමරි පරම්පරාවෙන් දරාගෙන ඇවිල්ලා තිබුණා. පරම්පරාවෙන් දරාගෙන එනකොට මේ යක්කුන්ට වෙන වැඩ තියෙනවනේ. එතකොට යක්කුන්ට ගොඩක් ගාථා අමතක වුණා. මතක හිටියේ ප්‍රශ්නේ විතරයි උත්තර අමතක වුණා. නමුත් ඒ උත්තර යම්කිසි කෙනෙක් හරියට කිව්වොත් එහෙම මේ යක්කුන්ට අර පරණ මතකේ අවදි වෙනවනේ. නමුත් ඒ උත්තර හරියට ඇහුනොත් මේ යක්කුන්ට අර පරණ පිළිතුරු ටික මතක් වෙනවනේ. දැන් මේ සූචිලෝම කියන යකාට මතක තිබුණේ එකම එක
4 පද ගාතාවක් විතරයි. ඒ ගාතාව අහන්න කල්පනා කරලා අතකෝ සූචි ලෝමෝ යක්කෝ භගවන්තං ගාථාය අජ්ජපාසි. ඒ වෙලාවේ සූචි ලෝම යකා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ විදිහට ගාතාවකින් ප්‍රශ්නේ ඉදිරිපත් කළා. ඒ ප්‍රශ්නේ පිංගුතුනේ අපිත් සජ්ජායනා කරමු මිහිරට. පිංගුතුල්ලාත් මාත් සමගින් කියන්න. රාගෝච දෝසෝච කුතෝ නිදානා අරති රති ලෝම හංසෝ කුතෝජා කුතෝ සමුට්ඨාය මනෝ විතක්කා කුමාරකා දංක මිවොස්ස ජන්ති. රාගයත් ද්වේෂයත් හටගන්නේ කොතැනින්ද? දහමේ සිත නොඇල්මද? කාමයෙහි ඇති ඇල්මද? ලොමුදහා ගැනීමද කොතනින්ද උපදින්නේ? කුඩා දරුවන් කපුටන්ගේ පා බැඳ නූල ළඟ තබාගෙන උන්මුදා හරින ලෙස මේ මනෝ විතරකයන් හටගන්නේ කොතැනින්ද? බලන්න මේ යක්ෂයා ඇසූ ප්‍රශ්නේ. රාගයත් ද්වේෂයත් කොතනින්ද හටගන්නේ? මේ රාග ද්වේෂ කියන අකුසල් හටගන්න තැන කොතනද? දහමේ සිත නොයල්ම, ඒකට කියනවා ආරාති. හිත ධර්මයේ ඇරෙන්නේ. මේ ආරාතිය කියන එක. ඊළඟට රති, කාමයේ හිත ඇලෙනවා. පස්කම් සුවේ හිත ඇලෙනවා, ධර්මයේ හිත ඇලෙන්නේ. මේක සිද්ධ වෙන්නේ ඊළඟට ලොමුදහා ගැනීම, බයටපත් වීම, ලොමුදහා ගැනීම කියන එක. මෙන්න මේවා හටගන්නේ කොතනින්ද? උපමාවක් කියනවා. කුඩා දරුවන් කපුටන්ගේ පා බැඳ. මේක ඒ කාලේ ඉන්දියාවේ කරපු වැඩක් වෙන්නේ නැති. කපුටෝ අල්ලගෙන කපුටන්ගේ කකුල් ළමයි බඳිනවා කියනවා නූලකින්. නූලෙන් බැඳලා මේගොල්ලෝ අර සරුංගල යවනවා වගේ කපුටා යවනවා. මේගොල්ලෝ නූල ළඟ තියාගන්නවා. ඔය ඉස්සර චූටි ළමයි කළා සමහරවිට මේ අම්මලා තාත්තලාට මතක ඇති බත් කූරු අල්ල ගන්නවා. බත් කූර අල්ලගෙන බත් කූරාගේ නැට්ටේ නූලක් බැඳලා අතහරිනවා. ඒ නූල තමන්ගේ ළඟ තියන් ඉන්නවා. සමහරු බත් කූරාගේ නැට්ටේ මේ නූලක ඇඩ්‍රස් ලියලා යවනවා. ඔය වගේම කළේ. ඔන්න ඔය වගේ තිබිලා තියෙනවා ඉන්දියාවේ පුරුද්දක්. කපුටෝ අල්ලගෙන කපුටන්ගේ කකුල් වල නූලක් ගැට ගන්නවා. ගැට ගහලා කපුට අතහරිනවා. කපුට අතහැරියට කපුටට පුළුවන් ද ඕන විදිහට යන්න? බෑ. ඇයි ළමයි ගාව නූල. ඒ ළමයි හිතෙන විදිහට මේ කපුටාව වෙහෙසටපත් කරනවා. ආන් ඒ වගේ මේ වෙහෙසටපත් කරන මනෝ විතරක කොතනින්ද හටගන්නේ? ආන් එහෙම යකා ප්‍රශ්නයක් ඇහුවා. දැන් වෙහෙසටපත් වෙන මනෝ විතරක පිංගුතුනේ අපේ ළඟ කොච්චරවත් නැද්ද? සමහර හිතුවිලි වලට අපි කැමතිම නැහැ. නමුත් අපිට පුළුවන් ද ඔය හිතුවිල්ල එන්න එපා. මේක මට ඕනේ නැහැ කියලා නවත්තන්න. මේ හිතට අපි අකමැති හිතුවිලි මෙනවනේ. එතකොට තේරෙනව නේද පිංගුතුනේ? අපි කොච්චර කී හිටියත් මේක මගේ හිත, මේක මගේ හිත, මගේ හිතනේ ඒක දන්නේ කී අපි හිටියට මේක මේ මගේ කියන්න පුළුවන් ස්වභාවයෙන් යුක්ත නෑනේ. මගේ හිත නම් මට ඕන විදිහට තියෙන්න එපේ. මේකට හිතුවිලි එනවා. සමහර හිතුවිලි අපිට මොනවා කරලවත් නවත්තන්න බෑ. මේ වෙහෙස කර ඌ මනෝ විතර්ක කොතනකින්ද හටගන්නේ? තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ හරීම ලස්සනට පිළිතුරත් ගාථාවෙන් වදාලා. රාගෝච දෝසෝච ඉතෝ නිදානා අරති රති ලෝම හංසෝ ඉතෝජා ඉතෝ සමුට්ඨාය මනෝ විතක්කා කුමාරකා ධංක මිවොස්ස ජන්ති. රාගයත් ද්වේෂයත් හටගන්නේ මෙතැනින්ය. දහමේ සිත නොඇල්මද? කාමයෙහි ඇති ඇල්මද?
ලොමුදහ ගැනීමද මෙතැනින්ය උපදින්නේ. කුඩා දරුවන් කපුටන්ගේ පා බැඳ නූල ළඟ තබාගෙන උන්මුදා හරින ලෙස මේ මනෝවිතර්කයන් හටගන්නේ මෙතැනින්ය. බුදුරජාණන් වහන්සේ වදාළා මෙතැනින්මයි මේවා හටගන්නේ. මෙතන කිව්වේ මොකද්ද? මේ ජීවිතය තුළ. හරි ලස්සනයි ඒ අර්ථේ. රාගය හටගන්නේ තමාගේ ජීවිතය තුළ. ද්වේෂය හටගන්නේ තමාගේ ජීවිතය තුළ. දහමේ සිත නොයල්ම හටගන්නේ තමාගේ ජීවිතය තුළ. කාමයෙහි ඇල්ම හටගන්නේ තමාගේ ජීවිතය තුළ. ලොමුදහ ගැනීම හටගන්නේ තමන්ගේ ජීවිතය තුළ. මේ අනේක ප්‍රකාර වූ මනෝ විතර්කයක්ද අපිට නවත්තන්න බැරි අපිව වෙහෙසට පත් කරන මනෝ විතර්ක යන්තාකයක්ද. හරියට චූටි ළමයි කපුටු අල්ලගෙන කපුටන්ගේ කකුල් නූලෙන් බැඳලා අතාරිනවා වගේ බේරිල්ලක් නැතුව වෙහෙසට පත් වෙන මනෝ විතර්ක හටගන්නේ මෙතනින්. ප්‍රශ්නේ තියෙන්නේ තමන් ළඟමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ යක්කුන්ට පෙන්වුවනේ. අද ගොඩාක් වෙලාවට අපිට අමතක මොකද්ද? ප්‍රශ්නේ අපි ළඟ තියෙනවා කියන එක. අපිට රාගෙ හිතුවිලි හටගත්තත් අපි සමහරවිට එළියට ඇඟිලි දික් කරනවා. අසවල් ලෑයෝ මෙහෙම ඇඳයි යන හින්දා තමයි මට රාගේ. අසවල් විදිහට මේකප් දාන හින්දා තමයි මට රාගේ. අසවල් විදිහට ඇයි මේ විලාසිතා එන්නේ? ඒව හින්දා තමයි අපිට රාගේ. එළියට දානවා. ද්වේෂයක් આવොත් එහෙම ඒකත් එළියට දානවා. අසවල් ඇයි මං කියන විදිහට වැඩ කරන්නේ නැත්තේ? අසවලුන්ට ඇයි මං කියන දේ තේරුම් ගන්න බැරි? ඇයි මේ මිනිස්සු නීතියට වැඩ කරන්නේ නැත්තේ? මේ පාරක තොටක යනකොට නීතියට කටයුතු කරන්න එපයි. මේව හටගන්නේ නැද්ද? ද්වේෂය හටගන්නකොටත් අපි දානවා එළියට. අසවලු නිසා, අසවල් දේ නිසා මට මේ ද්වේෂය උපදිනව නැහැ. මේක උපදින්නේ කොතනින්ද? තමන් තුළින්මයි. තමන්ගේ අභ්‍යන්තරයේමයි මේක හටගන්නේ. ධර්මයේ කෙරෙහි හිතේ ඇල්ම ඇතිවීමත් තමා තුළින්ම කරගත යුතු එක. කාමයකට හිත ඇලී යන්නේත් තමන්ගේ ප්‍රමාදය නිසා. ලොමුදහ ගැනීම ආදිය හටගන්නේ තමා තුළ කෙලෙස් තියෙන නිසා. ඊළඟට මේ අනේක ප්‍රකාර මනෝ විතර්ක ඔක්කොම ටිකත් උපදින්නේ තමාගේ තුළමයි. බුදුරජාණන් වහන්සේ ඔන්නෝම අර සූචි ලෝම යකාගේ ප්‍රශ්නය ඒ ගැටය ලිහුවා. ලියලා බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම. ස්නේහජා අත්ත සම්භූතා නිග්‍රෝධස්සේව කන්දජා පුතු විසත්තා කාමේසු මාළුවාව විතතාවනේ. සිනහසින් උපදින තමා තුළ එය මතුවන අතුවලින් පැලවුන මහානුගයක් විලස දිස්සුන. කාමයන් ගැන බොහෝ සිටිත්මය විකල්වී පැතිර ගිය වනය තුළ මාළුවා වැල විලස. බුදුරජාණන් වහන්සේ වදාලා මේක හටගන්න හේතුව තමයි ස්නේහය, සෙනෙහස, තෘෂ්ණාව. තෘෂ්ණාව මුල් කරගෙන තමයි මේ ඔක්කොම ටික හටගන්නේ. අතුවලින් පැලවෙච්චි මහා නුගයක් වගේ. අවසානයේ ඒක පොඩිවට හටගෙන මහා විශාලයට හැදිච්ච නුගයක් වගේ පැතිරිලා යනවා. ඒ තණ්හාවෙන් යුක්ත කෙනා කාමයන් ගැනම හිත විකල් කරගෙන ඒකම හිතින්නවා. ප්‍රිය රූප ගැන සිතා සිටි, ප්‍රිය ශබ්ද ගැන සිතා සිටි, ප්‍රිය ගඳ සුවඳ ගැන සිතා සිටි, ප්‍රිය රස ගැන සිතා සිටි, ප්‍රිය පහස ගැන සිතා සිටි. ඒකෙන් ගැලවිල්ලක් නැහැ. ඒ ගැලවිල්ලක් නැති නිසාම අති භයංකාර වූ සංසාර ගමනක් අපට හැදෙනවා. කාමයන් එක්කම මුසපත් වෙලා, කාමයන් මත්තේම හැපි
කාමයන්ටම විකල් වෙලා වාසය කරන කෙනාගේ ජීවිතේ සංසාර ගමනේ කටුක කරකස විපාක විඳවන ජීවිතයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ ඉද්දී තරුණ භික්ෂුන් වහන්සේ නම සිවුරු ඇරලා යන්න ලැහැත්ති දැන්. බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා මේ තරුණ භික්ෂුව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනේ මට හරි අමාරුයි ස්වාමීනි පැවිද්ද කරන්න. මං කල්පනා කළේ ආයිමත් ගිහි වෙන්න. බුදුරජාණන් වහන්සේ ඇහුවයි පින්වත් භික්ෂුව ඔබ හොඳට බණ භාවනා කරන් හිටියනේ. මොකෝ මේ ඔබ සිවුරු අරින්න හිතුවේ? අනේ ස්වාමීනි මම මහාන වෙන්න කලින් විවාහ වෙලා හිටියේ. මගේ ඒ ප්‍රිය භාර්යාව ස්වාමීනි මට පයින් දෙවනවා. ඇය එක එක පණිවිඩකාරය අතේ මට තුන්ඩු කෑලිත් එවනවා ස්වාමීනි. ඔහෙට දැන් මාව මතක් වෙන්නේ නැතිද? මං නැත කියලා ඔහෙට පාළුවක් කාන්සියක් නැතිද? ඔහුගේ හිතේ මං ගැන ආදර මාත්‍රයක්වත් නැතිද කියලා මෙහෙම පයින් දෙවනවා. ස්වාමීනි මටත් ඉතින් කල්පනා වුණේ කොච්චර වුණත් මගේ භාර්යාවනේ. ඒ නිසා ස්වාමීනි මම ආයේ සිවුරු ඇරලා ඇයත් එක්කම පින්දහම් කරගෙන ජීවිතයක් ගත කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් භික්ෂුව ඔය ස්ත්‍රියාව නිසා ඔබ ඈත අතීතයේ උල ඉඳගත්තා. උල ඉඳගෙන ඔබ බලවත් වූ දුක් වේදනා විඳ විඳ මැරිලා නිරේත් ගියා. ඒ නිසා භික්ෂුව ආයේ කැමති වෙනසෙන්නද කියලා ඇහුවා. එතකොට මේ භික්ෂුව අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දන්නේ නැහනේ. ඒ ඈත අතීත පුවත භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරනසේක බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඈත අතීතයේ ඔබ බරණැස ඊටාම දිලිඳු තරුණයෙක් විදිහට හිටියා. ඔබට ස්ත්‍රියාවකට හිත ගියා. තරුණ ගෑනු ළමයෙකුට. ඒ ගෑනු ළමයා සල්ලි භාග්‍ය තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි ඔබ ඇගේ රූප ස්වභාවයට වසඟුණා. ඈව ගෙදෙට්ට කැන්දාගෙන ආවා. ඇගෙත් එක්ක ජීවිතයක් පටන් ගත්තා. කල් ගත වෙනකොට බරණැසට එක ලස්සන උත්සවයක් ආවා. ඒ උත්සවේ ආපු වෙලාවේ ඔබ හරි සතුටටපත් වුණා. තමන් අලුත විවාහ කරගත්ත තමන්ගේ බිරිඳත් එක්ක දැන් මේ උත්සවයට ගිහිල්ලා සතුටු වෙන්න පුළුවන් කියලා. මේ උත්සවයට කියනවා කාර්තික උත්සවේ. ඉතින් මේ තරුණයා ගෙදෙට්ට දුවගෙන ආවා. වැඩ ඉවර වෙලා ගෙදෙට්ට දුවගෙන ආවේ. ඇවිල්ලා හරි සන්තෝෂෙන් කිව්වා සොඳුරි දන්නවද කාර්තික උත්සවේ පටන් ගන්නවා. අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. ඔයයි මායි යන් කාර්තික උත්සවයට. එතකොට ඇය කියනවා බෑ. මට බෑ යන්න. එතකොට මේ තරුණයා ඇහුවා ඇයි සොඳුරි? ඔයා මොකෝ කාර්තික උත්සවයට යන්න අකමැති? නෑ මම යන්න අකමැත්තක් නෑ. මට හිනම් අලුත් ඇඳුම් ඕන. මට බෑ මේ පරණ ඇඳුම් අඳගෙන කාර්තික උත්සවයට යන්න. මගේ යාළුවොත් එනවා. එයාලා ලස්සන අලුත් ඇඳුම් ඇඳන් එයි. එයාලා දැක්කොත් එහෙම මම පරණ ඇඳුම් වලින් ඇවිල්ලා ඉන්නවා. මට හරි නෑ. ඒ නිසා අලුත් ඇඳුමක් කරන් දෙන්න මම යනවා කිව්වා. එතකොට මේ තරුණයාට හරි දුක හිතුණා. අලුත් ඇඳුම් ගන්න තරම් සල්ලිය ඔහු ළඟ නෑ. ඔහු තමන්ගේ ප්‍රියාදර බිරිඳට කියනවා අනේ සොඳුරි තේරුම් ගන්නකො මාව. මට මේ දවස්වල එහෙම සල්ලියක් නෑනේ. මෙහෙමයි. මේ සැරේ කාර්තික උත්සවයට අපි දෙන්න පරණ ඇඳුම් වලින් මෙයන්. ආයේ කාර්තික උත්සවය කෙළවෙනකොට මං අලුත් ඇඳුම් අරන් දෙනවාමයි කිව්වා. එතකොට මේ ස්ත්‍රියාව කියනවා එහෙනම් අනේ අපි පරණ ඇඳුම් වලට අලුතින් ඩයි කරමු. ඩයි කරලා ලස්සනට ඇඳයියා. මං හරි ආසයි අනේ රතු පාටට කුසුම්බ මල් වලින් මගේ ගවුම ඩයි කරගෙන ඔයාගේ අතින් අල්ලගෙන ඔයාට තුරුල් වෙලා කාර්තික උත්සවේ සරසලා තියෙන වීදි ඔස්සේ මං ඇවිදගෙන යන්න ආසාවෙන් ඉන්නවා කිව්වා. දැන් මේක කිව්ව ගමන් අර තරුණයාගේ ඔළුවේ මැවුනා පුදුමාකාර ලස්සන චිත්‍රයක්. මේ තරුණයාට පේන්න ගත්තා නිකන් තමන්ගේ ප්‍රිය භාර්යාව තමන්ව වැළඳගෙන රතු පාට ගවුමක් ඇඳගෙන එහෙම මෙයාගේ ඔළුවේ මැවුනා. මෙයාත් කියනවා ෂා සුන්දරි කොච්චර එකක්ද? ඉතින් අපි කුසුම්බ මල් වලින් මේක මේ ඇඳුම් ඔක්කොම ටික රතු පාට කරමු. ඒත් සොඳුරි අපි කොහෙන්ද කුසුම්බ මල් ගන්නෙ? එතකොට කියනවා කුසුම්බ මල් නම් ඉතින් තියෙන්නේ රාජ්‍යරුවන්ගේ උයනේනේ. එතකොට මේ තරුණයා කියනවා සොඳුරි
රජ උයනේ තියෙන එකක් අපි වගේ සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද ගන්නෙ? එතකොට මේ ස්ත්‍රියව අත ගසලා දාලා නැගිට්ටා. ගස්සගෙන ගියා ටිකක් දුර. ගිහිල්ලා කිව්වා ඇයි බැරි? තමන්ගේ භාර්යාවගේ හිත සන්තෝෂ කරන්න කැමති වීරෝදාර පුරුෂයෙකුට අමාවක රාත්‍රියක රජ උයනේ තියෙන කුසුම්බ මල් ගේන්න බැරි මොකෝ කිව්වා. ඒ කිව්වේ මොකද්ද? හොරකම් කරාපන් කිව්වා. අමාවක රැයක පැනලා කුසුම්බ මල් අරගෙන වරෙන් කිව්වා. පංචකාමයට වසඟ වෙච්ච හිතේ ස්වභාවය මේ පුද්ගලයා අමාවක රාත්‍රියක පැන්නා. අමාවක දවසේ එළඹෙනකන් ඉඳලා පැන්න රජ උයනට. පැන්න ගමන් අහු වුණා. ඇදගෙන ගියා කාර්තික උත්සව කාලෙනේ. රජුරුවත් මත්පැන් බීලා හිටියේ රජුරන්ට නඩු කතා කරන්න තරම් වෙලාවක් නැහැ. රජුරු කිව්වා රජ උයනට පැන්නා නම් උල තියපන් කිව්වා. එතකොට මේ පුද්ගලයාව අරගෙන ගිහිල්ලා වදක භූමියේ උල තියලා අත් දෙක පිටිපස්සට බැඳලා උලේ ඉඳලා දැන් ලී උල බහිනවා චර ගාලා ඇඟ ඇතුළට. ඒ උල වහිද්දී මේ වදක භූමියේ අර මිනිමස්ම කණ්ඩ හුරු වෙච්චි මේ කපුටු මේ අත් පිටිපස්සට බැඳලා ඉන්න පුරුෂයාගේ ඔළුවේ වහලා ඇස් උගුල්ලනවා. මේ කොහොම ටික බලාගෙන ඉඳලා තිනවා රුක්ෂ දේවතාවයි. ඒ රුක්ෂ දේවතාව අහගෙන හිටියා මේ තරුණයාගේ කෙඳිරිය. මෙයා කියනවා මොකද්ද? මගේ ඇඟ දිග උලක් බහිනවා. මට හරි වේදනයි. මේ කපුටෝ යකඩ තුඩු වගේ තියුණු තුඩෙන් මගේ ඇස් උගුලනවා. මට හරි වේදනයි. හැබැයි මට තියෙන ලොකුම වේදනාව මේක නෙවෙයි. මගේ ප්‍රිය සොඳුරිය රතු පාට කුසුම්බ මල් පැහැගත් ගවුම ඇඳගෙන මගේ ඇඟේ දැවටි යන ඒ සුවය ඒ සැනසුම අයියෝ මට විඳින්න බැරුව ගියා. අයියෝ මට විඳින්න බැරුව ගියා කිය මැරුණා. මැරලා නිරේ ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව ඔබ දන්නවද ඒ කාලේ ඒ ස්ත්‍රියාව මේ දැන් විවාහ වෙලා ඉන්න ස්ත්‍රියාවමයි. ඔබ කැමති ආයෙමත් මේ ප්‍රශ්නේ පටලැවෙන්නද? ඒ මොහොතේ මේ භික්ෂුවට සිහිය උපන්න. ඒ භික්ෂුව සිවුරු අරින අදහස අයින් කළා. ගෞතම සම්බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ නිසා පින්වතුනි මේ තණ්හාවත් එක්ක තමයි මේ ඔක්කොම ප්‍රශ්න ටික හටගන්නේ. ඊළඟට මාළුවා වැලක් වෙලුණා වගේ මේ තණ්හාව ජීවිතේ වෙලා ගන්නවා. මාළුවා වැල ගස්වල වෙලෙනවා. ගහ සම්පූර්ණයෙන්ම වහගෙන මාළුවා වැල ගහවට එතෙනවා. මේ මාළුවා වැලේ තියෙන්නේ කෝප්ප වගේ කොළ. සාමාන්‍ය පායන කාලේ කිසි ප්‍රශ්නයක් නැහැ. පායන කාලේ වෙනකන් හරි ලස්සනයි වැලේ එතිලා නිකන් අමුතු හැඩයකුත් තියෙනවා. වැස්ස වැටිච්ච ගමන් පිංගුතුනි අර කෝප්ප වගේ කොළවලට ගොඩාක් වතුර පිරෙනවා. වතුර පිරුණාට පස්සේ ගහට දරා ගන්න බෑ වැලේ බර. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා ගහත් එක්කම. ඕන් ඔය වගේ තණ්හාව නිසාම මේ මිනිසයා විනාශයටපත් වෙනවා. යේනං පජානන්ති යතෝ නිදානං තේනං විනෝදෙන්ති සුනෝහි අක්ඛ තේ දුත්තරං ඕඝමිමං තරන්ති අතින්න පුබ්බං අපුනබ්භවාය යමෙක් දැන ගනිත්නම් කෙලෙස් සට ගන්න මුල දුරු කරති යොවුන්නය අසාගනු යකුනිමය යලි භවය නොවන ලෙස කලින් තරණය නොකළ දුකසේ තරණය කළ යුතු මේ තණ්හා සැඩදිය කඳ ඔවුන්ය තරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඕන ඔය විදිහටයි මේ සූචිලෝම යකුටත් කරලෝම යක්ෂයාටත් ජීවිතේ දුක ගැන කියා දුන්නේ. යමෙක් දැනගන්නවා නම් මේ හැම කෙලෙස් හට ගන්න මුල ඒ අය කෙලෙස් හට ගන්න මුල ඔක්කොම දුරු කරලා දානවා. මොකද්ද මේ මුල? ඒ මුල තමයි තණ්හාව. තෘෂ්ණාව කියන එකෙන් තමයි මේ ප්‍රශ්නේ ඔක්කොම හටගන්නේ. තණ්හාවේ පටලැවිලා තමයි
යළිත් මේ ගොහෝර සංසාර ගමනේ එක එක උපත්වල ඉපදී යන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක පින්වතුනේ ආනන්ද ස්වාමීන් වහන්සේත් සමග තවත් බොහෝ භික්ෂුන් වහන්සේලාත් එකතු කරගෙනම පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වඩිද්දි පාර අයිනේ ඊරි පැටික්කයක් අසූචි කනවා. බුදුරජාන් වහන්සේ මේ ඊරි පැටික්කියව දැකලා ගමන නැවැත්තුවා. නවත්තලා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිනහාවක් පහළ කළා. බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කරනකොට ආශ්චර්ය අద్භූත සිද්ධියක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිසම්බුදු මුව මණ්ඩලයේ වැඩ ඉන්න වීසති සේත සුදන්තු විස්ස බැගින් වූ සුදෝවන් දළදා වහන්සේලා ශ්වේත බුද්ධ රශ්මි මාලාව හිදුණා. ඒ බුද්ධ රශ්මි මාලාව තථාගත සම්බුදු සිරුර තුන්වටක් ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂිනා කරලා නොපෙනියනවා. මේක පින්වතුනි බුදු කෙනෙකුගේ ජීවිතයේ අසිරිය. ඔය ආශ්චර්ය නිතර දැක්කේ අපේ ආනන්ද තෙරුන් වහන්සේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට මේ වෙලාවෙත් මේ අසිරිය දකින්න ලැබුණා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට මේ වෙලාවෙත් මේ අසිරිය දකින්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ නොකරුණේ සිනහවක් පහළ කරන්නේ. ස්වාමීනි මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කළේ ඇයි? බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දේ ඔබ දැක්කද? ආනර අසූචි කන ඊරි පැටවිය. එහෙමයි ස්වාමීනි. ආනන්දය ඔය ඊරි පැටවිය මීට පෙර කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්න කාලේ කිකිලියක්. ඔය කිකිලි වාසය කළේ එක්තරා අසපුවක් ළඟ. භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරපු අසපුවක් තිබුණා. ඒ අසපුව ළඟ තමයි මේ කිකිලි උන්නේ. කිකිලි ඔය කොට මොනවා හරි කෑමට හොයාගෙන යනවනේ. ඒ හොයාගෙන යද්දි කිකිලිට ඇහෙනවා ධර්ම සජ්ජායනාව. භික්ෂුන් වහන්සේලා දහම් සජ්ජායනා කරනවා. දැන් අපි පිරිත් සජ්ජායනා කරන්නේ. පින්වතුන්ලා අහලා තිනේ මහමෙවුනාවේ පාලි සිංහල පිරිත. දැන් අහගෙන ඉන්නකොට පින්වතුනි හිතන් නිවී යන්නේ නැන්ද? ධර්ම සජ්ජායනාව හිත නිවනවනේ. එතකොට කිකිලිට මේ ධර්ම සජ්ජායනාව හිතට හරි පහසුවක් වුණා. එයාට තේරෙන්නේ මේ බණ පද එකක්වත්. හැබැයි එයාට හරි සුවයක්. ඒ නිසා මේ කිකිලි මොනවා හරි හොයාගෙන කෑවේ ධර්ම සජ්ජායනාව අහගෙන. ඇය ධර්ම සජ්ජායනාව ඇහෙන කොටසේ ඉන්න ආස කළා. ඒකටම ආසා කර ධර්මයේ සජ්ජායනා වෙනකොට ඒ තියෙන සුවයටම ආසා කර ඉඳලා ওই කිකිලි මැරුණා. මැරුණට පස්සේ කිකිලි උපන්නා රජපෞලේ මනුස්ස දුවක්. ඒ මනුස්ස දුවගේ නම උබ්බරි. ඔය උබ්බරී කියන රාජකුමාරී තරුණ වයසට පත් වෙලා දවසක් රජමාලිගාවේ ඇවිදගෙන යනකොට රජමාලිගාවේ පාවිච්චි කරන වැසිකිලි වලක් දිරලා කැඩිලා ගිහිල්ලා. ඒ වෙනකොට ඒක පිළිසකර කරලා තිබුණේ නැහැ. ඉතින් මේ රජකුමාරිකාව මේ වලට එබිලා බැලුවා. එබිලා බලද්දි ඇය දැක්ක සිලි ගාලා පණු. අර අසූචි ගොඩේ පණු. ඇයට මේක හරියට හිතට ගියා. අයියෝ මේ අපේ ශරීරවල තිබිලා බැහැර කරපු අසූචියට නේද මේ පණුව මේ විදිහට බෝ වෙලා ඉන්නේ. ඇයට ඒක හරියට තදට හිතට ගියා. ඔය හිතට යෑමට කියනවා පින්වතුනි පුලවක සංඥා කියලා. ඔය පුලවක සංඥාව ඇගේ හිතෙන් බැහැර උනේම නැහැ. ඇයි ඊට පස්සේ කළේ? ඔය පුලවක සංඥාවම නිතර සිහි කරන්න පටන් ගත්තා. ඇයට පළවෙනි ධ්‍යානෙ උපන්නා. ඒ ධ්‍යානෙ උපදව ගත්ත ඇය මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකේ උපන්නා. ඇයි පළවෙනි ධ්‍යානෙ තිබුණනේ. ධ්‍යානෙ නොපිරිහි ඉඳලා ඇය උපන්න බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ උපත ලැබලා කොයි තරම්නම් දැන් බලන්න බ්‍රහ්ම ලෝකෙක උපත ලැබුවා කියලා කියන්නේ අර ස්ත්‍රී භාවය නැතුව කියන්නේ. කොයි තරම් දීර්ඝ කාලයක් බ්‍රහ්ම ලෝකේ වාසය කළත් ඇයි බ්‍රහ්ම ලෝකයේ ආයුෂ ඉවර වෙනකොට ආයමත් මේ සංසාර ගමනේ භයානක බව බලන්න ආයමත් උපන්නා ඊරියකගේ කුසේ.
ඊරි පැටවියක් බවට පත් වෙලා දැන් අසූචි කකා ඉන්නවා ආනන්දය. බලන්ට ආනන්දේ මේ සංසාර ගමන කියලා බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ එතන ඒ රැස්වෙච්ච සියලු දෙනාට දැන් භාග්‍යතුන් වහන්සේ එහි නැවතුනාට පස්සේ භික්ෂුන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේගේ භාෂිතයට සවන් දෙනවා. ඊළඟට මහජන කායත් එතින්ට ඒක රාශී වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ඊරිපැටවියගේ සිදුවීම මුල් කරගෙන මෙන්න මෙහෙම අර්ථයක් වදාලා යථාපි මූලේ අනුපද්දවේ දල්හි චින්නෝපි රුක්කෝ පුනරේව රූහති. මුල හයියට තියෙන හොඳට වැඩුණු ගහක් කොච්චර වතාවක් කැපුවත් ආයෙමත් දළු දාලා වැඩෙනවා. ඒක පැහැදිලිනේ නේ. මුල හොඳට හයියට තියෙන ගහක් අපි කොච්චර කපලා දැම්මත් ඒ ගහ නසන්ට කියලා ගහ නැසෙන්නේ මුල තියෙනවනේ. ආයෙ දළුලානවා. ඒවම්පි තණ්හානුසේ 97 නිබ්බත්තති දුක්ඛ මිදම් පුනම් පුනං. ඕන් ඔය වගේ තෘෂ්ණාව කියන එක උදුරා නොදමන තාක් මේ සසර දුක ආයෙමත් හැදෙනවා. දැන් මෙයාට උනේ එහෙමනේ. තිරිසන් යෝනියේ හිටියා. ධර්මයට හිත පැහැදුනා. මනුස්ස ලෝකේ උපන්නා. එතනදී ධ්‍යානයකට හිත පැහැදුනා. එතනින් ගිහිල්ලා උපත ලැබුවා. එතනින් ඉහළ බ්‍රහ්ම ලෝකයකට ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ යස්ස චන්තින් සාය සෝතා මනාපස්සවනා බුසා. ප්‍රියමනාප වූ අරමුණු ඔස්සේ මේ ආයතනයන්ගින් 36 ආකාරයකින් තණ්හා ගලනවා. 36 ආකාරයකින්ම තෘෂ්ණා ගංගාව ගලා බසිනවා. තෘෂ්ණාව කියන එක ඇස කන නාසය දිවකය මනස කියන හයෙන් ගලා බසිනවා නොනවත්වාම ගලමින් තියෙනවා. ඒ තණ්හාවට අහු වෙලා සරාගී කල්පනාවට බැඳිලා ඉන්න අඥාන පුද්ගලයා අපායට ගිහිල්ලායි නවතින්නේ. එයාගේ ගමන අපායෙන් කෙලවර වෙනවා. දැන් බලන්න අවසානයේ ආයෙ තිරිසන් අපායටම ආවනේ අර බ්‍රහ්ම ලෝකේ ගියපු කෙනානේ. තණ්හාවේ තියෙන භයානකම සසර කොච්චර බියකරුයිද? මේ සසර ගමන කොච්චර භයංකාරද? බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්ම රාජවරු ඊරියන්ගේ කුසාසේ රිංගනවනේ. ඒක තමයි සසර. ඊතරම් භයානකයි මේ සසර. සවන්ති සබ්බති සෝතා ලතා උබ්බිජ්ජ තිට්ඨතා. බුදුරජාන් වහන්සේ වදාලා මේ ඇස්කන් නාසාදී හැම තැනකින්ම ගලා බහින්නේ තණ්හාවයි. ඊට පස්සේ මේ තණ්හාව ජීවිතේ පුරා ඇතිලා තියෙන්නේ වැලක් වගේ. මේ තණ්හාව ගලා බහින්නේ කොහෙටද පින්වතුනේ? ඇහැ කන නාසය දිවකය මනස කියන හයෙන් කොහාටද ගලා බහින්නේ? ජීවිතය ඇතුළට. ජීවිතය ඇතුළටයි තණ්හාව ගලා බසින්නේ. එළියට නෙමෙයි. ජීවිතය තුළට තණ්හා ගඟ හැමතිස්සෙම ගලා බහිනවා. එකක් නෙමෙයි ගංගා 6ක්. හැමතිස්සෙම ගලා බහිනවා. ජීවිතේ පුරා එතෙනවා වැලක් වගේ. තමන් තුළ හටගත්තු මේ තණ්හා වැල හඳුනාගෙන ප්‍රඥාව කියන ආයුධයෙන් මේක මුලින්ම සිඳින්න ඕන. ප්‍රඥා ආයුධය අරගෙන මේක මුලින්ම සිඳලා දාන්න ඕන. මේ සත්වයාට තෘෂ්ණාව නිසා තමන් හටගන්න අරමුණු ඔස්සේ යම්කිසි සතුටක් ඇති වෙනවා තමයි. ඔවුන්නේ මිහිරට බැඳෙනවා. ඒ සැපේම හොයන්න පටන් ගන්නවා. ඒ බඳු සත්වයන් ඒකාන්තයෙන්ම ඉපදෙන දිරන සංසාරයටම යනවා. තණ්හාවත් එක්ක අහුවෙලා හිටියොත් සසරමයි. මේ සත්ව ප්‍රජාව තණ්හාව මුල් කරගෙන යන ගමනේදී බයේ ගැහි ඉන්නේ හරියට තොණ්ඩුවකට අහුවෙච්ච හාවෙක් වගේ. තණ්හාවත් එක්ක යන ගමන එහෙම එකක් බලන්න පින්වතුනි. නිරේ උපන්නට පස්සේ නිරේ වද වේදනා වලට බයෙ ඉන්න එපේ. තිරිසන්නු අතරේ උපන්නට පස්සේ කොච්චර බයක්ද? බලන ඔය සත්තු සාමාන්‍යයෙන් අපිට පේන්න ඉන්න සත්තුම පින්වතුනි කොච්චර බයකින්ද ඉන්නේ කියලා. ඔබ දකින්න නේද? කුරුල්ලෝ එහෙම ඇවිල්ලා සමහරවිට කුරුල්ලෝ ඒ වතුර පොඩ්ඩක් තිබ්බොත් එහෙම යාලා ඇවිල්ලා නානවා බහැලා. ඒ නාන චුට්ටට යාලට සැකයි. තමන් එහෙම නාමින් ඉද්දි කොහෙන් හරි තමන්ට අනතුරක් වෙන්න පුළුවන් කියලා. හරි කලබලෙන් ඒගොල්ලෝ වැඩ කරන්නේ. කිසි සැනසෙල්ලක් නැහැ. බයයි. කෙලෙස් බන්ධනයෙන් බැඳුණු සත්වයන් අනන්ත කාලයක් තිස්සේ ජරා මරණ දුකටමයි ආයෙමත් වැටෙන්නේ.
මේ කෙලෙස් වලට බැඳිච්ච කෙනාට ආයමත් සසරමයි උරුම වෙන්නේ. ජරා මරණමයි. තසිනාය පුරක්ඛතා පජා මේ සත්ත්ව ප්‍රජාව තණ්හාව මුල් කරගෙන යන ගමනේ පරිසප්පන්ති සසෝව බහදිතෝ තොණ්ඩුවකට අහුවෙච්ච හාවෙක් වගේ ගැහි ගැහි ඉන්නවා. තස්මා තසිනං විනෝදේ ඒ නිසා ඒ තෘෂ්ණා රහිත වූ නිවනට කැමති වෙන්න බික්ඛු ආකාංකී විරාගමත්තනෝ ආන් ඒ භික්ෂුවට පුළුවන්කම ලැබෙනවා මේ තණ්හාව සහ මුලින්ම දුරු කරලා සැනසෙලටපත් වෙන්න. බියේ ගැහි ගැහි ඉන්න ජීවිතෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් අර ගිරි පැටවිය ඉස්සරහා තමයි මේ සියලු ධර්මය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතකොට ඊරි පැටවියටත් මේ දහම් පදේ මොකක් හෝ එකක් නිකන් තේරෙන්න ඇති. බුදුරජාණන් වහන්සේ තමන් ආරම්භයා තමයි මේක දේශනා කළේ කියලා හරි එයාට වැටහෙන්න ඇති. ඒ ඊරි පැටවිය එදා මරණයටපත් වෙලා ඊට පස්සේ උපන්න සුවන්න භූමියේ රජ පවුලක. එදා බුදුරජාණන් වහන්සේ ඊරි පැටවිය ආරම්භයා ධර්මයේ දේශනා කරනකොට ධර්මාවබෝධ කළා ගොඩාක් මිනිස්සු. අර ඊරි පැටවිය මිය පරලෝ ගිහිලා උපන්නේ සුවන්න භූමියේ රජ පවුලක. ඒ රජ පවුලේ වාසය කරලා ඒ ජීවිතේ වරද්ද ගත්තේ නැහැ. ඒ ජීවිතෙන් පස්සෙත් ආයෙ මනුස්ස ජීවිතයක් ලැබුණා. කාවීර පටුනේ නාවිකයෙකුගේ නිවසේ උපන්නා. එහෙත් දීර්ඝ කාලයක් ගත කරලා ආයෙත් ඔන්න මිය පරලෝ ගිහිලා කොහොම හරි සුගතිය අහිමි කරගන්නේ නැතුව අනුපිළිවෙලෙන් ඇවිල්ලා මේ ලක්දිවේ උපන්නා. ලංකාවේ අනුරාධපුරේ බොහෝම ධනවත් පවුලක ඉපදෙලා තියෙනවා. එහෙ සුවසේ වාසය කරලා ආයෙ මිය පරලෝ ගියා. ආයෙමත් ලංකාවෙම උපන්න ලක්දිව දකුණු පළාතේ බොක්කන්ත කියන ගමේ. ඔය බොක්කන්ත කියන ගමේ ඉපදිලා ඒ කාලේ බොක්කන්ත ගමේ හිටිය සුමන කියලා ග්‍රහපතියෙක්. බොහොම ධනවත් මිනිස්සෙක්. ඒ සුමන ග්‍රහපතියාගේ එකම දුව විදිහට තමයි උපන්නේ. ඇය සුමනා. මේ සුමන ග්‍රහපතියා එක කාලෙක ඔය දෙමළ ප්‍රශ්නේ ඒමත් එක්ක බොක්කන්ත ගම අතහැරියා. බොක්කන්ත ගම අතහැරලා දීඝවාපි පැත්තට ගියා. ඒ දීඝවාපි පැත්තේ තමන්ගේ මේ පවුලත් එක්ක එහෙ වාසය කරනවා මහා මුනි කියලා ගමක. ඔය ගමේ වාසය කරද්දී දුටුගැමුණු මහරජුරවන්ට යෝධයෙක් හිටියා ඒ කාලේ ලකුණ්ඨක අතිම්බර කියලා. දුටුගැමුණු රජුරවන්ගේ අමාත්‍යෙක්. ඔය ඇමතියා මේ සුමනාව දකිනවා. එතකොට සුමන තරුණයි. හිත ගියා. ඇයව සරණ පාවා ගත්තා. දැන් සුමනා කවුද? ලකුණ්ඨක අතිම්බර කියන ඇමතියාගේ අමාත්‍ය බිරිඳ. සුළුපටු එකක්ද ඇමති බිරිඳක් කියන්නේ. ඇමති බිරිඳ බවට පත් වුණා. ඒ අවස්ථාවක මේ ලකුණ්ඨක අතිම්බර අමාත්‍යා නිවසේ දානයක් ලැහැත්ති කළා. ওই දානයට වැඩම කළා කෝටිපබ්බත කියන විහාරයේ වැඩ හිටපු අනුරුද්ධ කියලා රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේ දානයට වැඩම කරලා ඉන්නකොට ඒ රහතන් වහන්සේට තිබුණා පුබ්බේ නිවාස ඥානය. ඒ රහතන් වහන්සේ මේ සුමනාවගේ ජීවිතේ හරියට මේ සිතුවම් පටක් වගේ ලස්සනට දැක්කා. දැකලා කල්පනා කරා මේට සිහි උපද්දන්න ඕන. එහෙම හිතලා ඒ අනුරුද්ධ කියන මහරහතන් වහන්සේ අනික් භික්ෂූන් වහන්සේලාට මෙන්න මෙහෙම කිව්වා. අනේ ආයස්මුතුනි බලන්ට ඊරි පැටික්කියක් වෙලා හිටපු එකියක් කැරකී ඇවිල්ලා මේ ලක්දිවේ උපන්නා. ඉපදිලා දැන් ඒ ඊරි පැටකී එසේ මෙසේ කියන්නේ නෙමෙයි. දැන් ලකුණ්ඨක අතිම්බර ඇමතියාගේ අමාත්‍ය බිරිඳනේ කිව්වා. මේක අර සුමනාවට ඇහෙන්නම තමයි ඒ රහතන් වහන්සේ කිව්වේ. සුමනා ඕක ඇහුවා විතරයි. සුමනා කල්පනා කළා මොකක්ද මේ කතාවේ තේරුම? ආර්යයන් වහන්සේ මේ කතාව කිව්වා නම් මොකක් හරි ඒකේ ගැඹුරු අරුතක් ඇති. මමත්
මගේ නුවණ උපද්දාගෙන මගේම ජීවිතය දිහා බලන්න ඕන. මට ඊරි පැටවී කියලා කිව්වේ ආර්යයන් වහන්සේ නිකන් වෙන්න බෑ. බලන්න ඒ කාලේ ඒ පින තිබුණු වාසනාව තිබුණු නුවණ තිබුණු මිනිස්සු දැන් අද එහෙමනම් අමාත්‍ය බිරිඳකට බැරි වෙලාවත් ඔය වගේ කතාවක් කිව්වොත් එහෙම ඇමතියට කියලා ආන් අර හාමුදුරුවෝ මට ඊරි පැටික්කි කිව්වා කියලා සෑහෙන ප්‍රශ්නයක් හදන්නේ නැද්ද? අද ඥාණයෙන් මඳයි. මේ කාන්තාව කල්පනා කළා මාත් භාවනා කරනවා. ස්වාමීන් වහන්සේලා ඇසුරු කර කර මෙහෙණින් වහන්සේලා ඇසුරු කර කර ධ්‍යාන භාවනා ගැන ඉගෙන ගත්තා. ඇය භාවනා කළා. ඇයට පුබ්බේ නිවාසානුස්සති ඥානය උපන්න. ඒ ඥාණයෙන් ඇය තමන්ගේ ජීවිතේ දැක්කා. තමන් ආපු ගමන ඇයට මහා කලකිරීමක් හටගත්තා. ඇය කල්පනා කළා මමත් මහාන වෙන්න ඕනේ. ලකුණ්ඩක අතිම්බර ඇමතියාගෙන් අවසර අරගෙන ඇය මහාන වෙනවා. මහාන වෙච්චි ඇය ඒ වෙනකොට දෙමළ ප්‍රශ්නෙත් ඉවර වෙලා තිබුණා. ඒ භික්ෂුණීන් වහන්සේ වැඩම කළා ආයමත් බොක්කන්ත කියන ගමේ එහි තිබුණු මෙහෙණි ආරාමයකට. එහෙදී ඇයට අහන්න ලැබුණා ආසි විසූපම කියන සූත්‍රයේ දේශනාව අසා ඇය අරහත් උත්තමාවියක් බවට පත් වුණා. තෘෂ්ණාව සහ මුලින්ම නසා දාලා සැනසෙල්ලට පත් වුණා. ඉතින් බලන්න පින්වතුනි මේ භයංකාර සංසාර ගමනින් අපිට යම් දවසක නිදහස් වෙන්න තියෙන්නේ සසර හදන තෘෂ්ණාව කියන මේ මහා පටලැවිල්ලෙන් නිදහස් වෙච්චි දවසටයි. මේ සූචිලෝම සූත්‍ර දේශනාව තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවසන් වෙනකොට අර සූචිලෝම යකා සෝතාපන්න වුණා. කරයක්ෂයා සෝතාපන්න වුණා. ඒ දෙදෙනාම සම්බුදු සසුනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන ශ්‍රද්ධාව ඇති ශ්‍රාවකයෝ බවට පත් වුණා. ඉතින් මේ සූචිලෝම සූත්‍රය අද අපටත් ශ්‍රවණය කරන්නට ලැබුණා. හොඳට හිත පහදව ගන්න පින්වතුනි මේ ධර්මය ගැන. අපිට මේ උතුම් ධර්මයන් තව තවත් අසා ධර්මයේ කෙරෙහි බොහෝ පහන් සිත් ඇති කරගෙන ගෞතම සම්බුදු සසුනේම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දිවිදානෝ පින අනුමෝදන් වෙත්වා. සතර වරන් දෙවිවරු පින අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද මේ සියලු පින් අනුමෝදන්ව දෙවිවරු දිව්‍ය සැපින් දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. ඒ සියලු දෙවිවරු අප හැම දිනාම නිරතුරු ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවන පින් අනුමෝදන් වෙත්වා. පින්වත් අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන් පින් අනුමෝදන්ව ගෞතම සම්බුදු සසුනේම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ යන්තාක් ඥාති සමූහයා වෙද්ද ඒ සියලු ඥාතීන් මේ පින අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතය ඒකාන්ත වශයෙන් සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කළේ 79 වෙනි ජන්මදිනයේ සමරන විශ්‍රාමික ග්‍රාම නිලධාරී පින්වත් WG ආර්යදාස පියාණන්ට මේ ධර්ම දානමය පිනෙන් සියලු සෙත ශාන්තිය ආශිර්වාදය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ වගේම මාර්තු මාසේ 16 වන දිනට 72 වෙනි උපන්දිනයේ සැමරු පින්වත් කමලා අහංගම මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ වගේම ඒ මෑණියන්ගේත් පියාණන්ගේත් 52 වන විවාහ සංවත්සරය නිමිති කරගෙන ඒ දෙපළට නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පන්නියත් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් ධර්ම දානමය පින සිද්ධ කළේ මාතලේ රත්තොට නිකවැල්ල පාරේ අංක 30 යන ලිපිනේ පදිංචි
විශ්‍රාමික ග්‍රාම නිලධාරී පින්වත් WG ආර්යදාසිය මහතාත් පින්වත් කමලා අහංගම මහත්මියත් ඒ වගේ දරුවන් වන පින්වත් සුධර්මා පින්වත් නිශාන්ත පින්වත් ශාලිනී යන ඒ දරුවන් ඒ වගේම ඉන්දික ජගත් යන බෑනාවරු චාමරි ලේලිය පවුලේ මුණුපුරු මිනිපිරියන් සෑම සියලු දෙනා ඒක රාශි වෙලා ඉතින් සියලු දෙනාට මේ ධර්ම දානමේ පිනේ ආශිර්වාදය රත්නත්‍රයේ ආශිර්වාදය නොඅඩුවම සැලසී නිදුක් නිරෝග සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තම තමන් කරන කියන රැකී රක්ෂා ව්‍යාපාර ආදිය දියුණුවට පත්වෙත්වා සාර්ථකත්වයට පත්වෙත්වා පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙත්වා ජීවිතයට පෙනෙන නොපෙනෙන කරදර බාධා ඇත්නම් ඒ සියල්ල දුරින්ම දුරු වෙත්වා පින්වතුන්ලා හැම දිනාගේ ජීවිතවලට දැහැමි රැකවරණ ලැබෙත්වා අද ධර්මදාන සිදු කරපු ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිරතුරු දහම් පද ශ්‍රවණය කරන මේ පින්වතුන්ලා හැම දෙනාට ගෞතම සම්බුදු සසුනේම ධර්ම අවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.